නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව ඒ යමා නිවන් දුටු අරහත් තෙරණීවරු ගැන කෙරෙන මේ සද්ධර්ම දේශනාවට අනුග්‍රහය දරනු ලබන්නේ ප්‍රංශේ පදිංචි ජූලි මාසේ 27 වන දින උපන්දිනයේ යෙදෙන ආදරණීය දියණියට නිරතුරුව කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා කියන අදහසින් සිත ප්‍රාර්ථනා කරමින් පින්වත් හල්ලින ලොකුගේ සෝමා මෑණියන්, ඒ වගේම උපුල් කොඩිප්පිලි ස්වාමි පුරුෂයා, සචිඳු සහ රේමී යන පුතුන් යන මේ පින්වතුන්ලා විසින් ඒ උපන්දිනයේ සමරන පින්වත් දියණියට පින්පෙත් අනුමෝදනා පිණිසයි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයෙන් දරන්නේ. ඒ යමා නිවන් දුටු අරහත් තෙරණීවරු ගැනයි අපි ඉගෙන ගන්නේ. අද දවසේ අපි කතා කරන්නේ පින්වතුනේ රන්කරුවෙකුගේ දියණිය වන සුභා තෙරණියගේ ගාථා. මේ සුභා තෙරණිය කියලා කියන්නේ රජගහා නුවර උපන්න කෙනෙක්. රජගහා නුවර බොහෝම ධනවත් සිටු පවුලකයි ඇය උපන්නේ. හැබෑවටම ඇය ලස්සනයි. රූපේ ලස්සන නිසාම, රූපේ සුන්දර නිසාම, දුටුවන්ගේ සිත් ඇද බැඳ ගන්න තරම් ලස්සන නිසාම ඇයට නම යෙදුණා සුභා. මේ සුභා දියණිය තරුණ වයසට පැමිණෙනකොට, ඇයට තේරෙන වයසට එනකොට තුන්ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහා නුවරට කලින් කලට වැඩම කරලා ධර්මයේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කොට දහම් දෙසන දවසක රජගහා නුවර මහා ජනකාය වෙනදාට වඩා වැඩි වැඩියෙන් බණ අහන්නට එකතු වෙනවා. ඉතින් ඔය අතරට මේ සුභාත් එකතු වුණා. ඇය සුදු ඇඳුමකුත් ඇඳගෙන ධර්මයේ ඇසීම පිණිස පේ වෙලා බුදුරජාණන් වහන්සේගේ බණ පදහන්න යනවා. තුන්ලෝකාග්‍ර මහා කාරුණික ශාස්තෘන් වහන්සේ ජීවිතාවබෝධය පිණිස දේශනා කරන සද්ධර්මයේ අහගෙන ඉන්නකොට පළමුවෙනි ධර්ම දේශනාවෙන්ම, ඒ කියන්නේ මේ සුභාට තිබුණ ප්‍රඥාව, පළමුවෙනි දහම් දෙසුම අහගෙන ඉන්නකොටම ඇය සෝවාන් ශ්‍රාවිකාවක් බවට පත් වුණා. පළමු දම් දෙසුමෙන්ම ඇය ජීවිතාවබෝධය ලබා ගත්තා. චතුරාර්ය සත්‍ය පිළිබඳව සත්‍ය ඥාණයට ඇය පැමිණුණා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පිහිටි ශ්‍රාවිකාවක් ඇය. මේ සුභා ටික කාලයක් තමන්ගේ නිවසේ ගත කරනකොට, ධර්මයේ මෙනෙහි කරනකොට ඇයට ගිහි ජීවිතයට තිබුණු බන්ධන ඔක්කොම නැතුව ගියා හිතින්. ඇයට දැන් ග්‍රහවාසය කියලා කියන්නේ වදයක්. ඇය ටික දවසක් දෙමව්පියන්ට ඇවිටිලි කරලා, දෙමව්පියන්ට මතක් කරලා අවසානයේ අම්මගේ තාත්තගේ දෙන්නාගේම හිත කැමති කරගත්ත තමන්ගේ පැවිද්දට. සාමාන්‍යයෙන් ස්ත්‍රියාවකට පැවිදි වෙනවා කියන එකට අවසරය ලබා ගන්න හරි අමාරුයිනේ.
විශේෂයෙන් සිටු පවුලක හොඳට සැපට හැදිච්ච තරුණ දුවක්. ඇයට හරි අමාරු වුණා අම්මගේ තාත්තගේ අවසරේ ලබා ගන්න. නමුත් කොහොම වුණත් මේ සුභා තමන්ගේ තාත්තගේ අම්මගේ අවසරේ අරගත්ත ගෞතම සාසනය පැවිදි වීම පිණිස. මේ සුභාගේ තාත්තා කියලා කියන්නේ රජගහ නුවර හිටපු බොහොම ධනවත් රන්කරුවෙක්. ඒ නිසා තමයි තේරී ගාථාවල සුභා තෙරණියට රන්කරුවෙකුගේ දියණිය වන සුභා තෙරණිය කියලා යෙදෙන්නේ. ඇය පැවිදි වුණා. පැවිදි වෙලා ඊටාම කෙටි කාලයයි සියලු කෙලෙස් නැසූ අරහත් උත්තමාවියක් බවට පත් වුණා සුභා රහත් තෙරණින් වහන්සේ. මේ සුභා රහත් තෙරණින් වහන්සේ දවස් 8ක් වගේ ඇතුළත තමයි පින්වතුනි අරහත්ත්වේ පසක් කරන්නේ. ඒ කාලේ ඉතින් ආශ්චර්යයි. මේ පැවිදි වුණා. පැවිදි වෙලා දවස් 8යි රහත් තෙරණින් වහන්සේ නමක් වැඩ ඉන්නේ. ඥාති සමූහයාට මේ සුභාගේ පැවිද්ද ආරංචි වෙනකොට ඉතින් දවස් 8ක් විතර ගත වෙලා ඕක කටින් කට යන්න එපැයි. ඉතින් එහෙම ගිහිල්ලා ඇගේ පැවිද්ද ආරංචි වෙච්ච ඥාතියෝ ටික ඔක්කොම කුලප් වුණා. සාමාන්‍යයෙන් එහෙම තියෙනවා අදටත්. අදටත් තියෙනවා මේ ස්වාමීන් වහන්සේලා පැවිදි වෙද්දී වුණත් දෙමව්පියන්ගේ අවසරේ ස්වාමීන් වහන්සේලාට ලැබෙනවා. දෙමව්පිය අවසර දුන්නත් ඥාතීන් අවසර දෙන්නේ නැති අවස්ථා තියෙනවානේ. ඥාතියෝ කැමති නැහැ. දැන් මේ සුභා තෙරණින් වහන්සේට උනේ යාන් එහෙම සිද්ධියක්. ඇය අම්මගේ තාත්තගේ අවසරය අරගෙන පැවිදි වුණා. පැවිදි වෙලා දවස් කීපයක් යනකොට ඥාති සමූහයාට ආරංචි වුණා අපේ ඥාති දුව මහාන වෙලාලු එහෙම කොහොම මහාන වෙන්න දෙන්නද මේ සිටු දුවට කියලා ඥාතීන් ටික කොහොම කාණ්ඩ එකතු වෙලා ආවා. ඇවිල්ලා දැන් ඥාති වූ නොඑක් ඒවා කියනවා. ඇයි දුවේ මෙහෙම කරගත්තේ? ඔයාට මොන දෙයක අඩුවක්ද? නොඑක් දේවල්. ඉතින් සුභා තෙරණින් වහන්සේට මේක හරි වදයක්. සුභා අරහත් උත්තමාවි කියනවා මගේ පින්වත් ඥාතිවරුනි එහෙනම් දැන් වාඩි වෙන්නකෝ. කලබල වෙන්නේ නැතුව දැන් වාඩි වෙන්න. වාඩි වෙලා මම මේ කියන දේ හොඳට අහගන්න. මම මේ සම්බුද්ධ ශාසනය පැවිද්ද ලැබූ හැටි මම ඔබට කියන්න. සුභා රහත් තෙරණින් වහන්සේ ඕන් ඔය කාරණේ මුල් කරගෙනයි මේ ගාථා වදාළේ. තමන්ගේ ඥාතීන්ට තමන්ගේ පැවිද්ද ගැන කියූ කතාව. හරිම ලස්සනයි පින්වතුනි මේ කතාව. ජීවිතය සම්බන්ධයෙන් අවබෝධයක් සහිත කෙනෙක් කල්පනා කරන විදිහ. ධර්මයේ තුලින් ජීවිත අවබෝධය ලැබූ කෙනෙක් කල්පනා කරන විදිහ අපිට මේකෙන් හරි ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. සුභා රහත් තෙරණින් වහන්සේ කියනවා එතකොට මං හොඳ තරුණ වයසේ හිටියේ. සුදු ඇඳුමක් ඇඳගෙන බුදු සමිඳුන්ගෙන් සද්ධර්මය අසා ගන්නට මාත් ගියා. එතනදී අප්‍රමාදීව සිහිනුවන යොමු කරනකොට මට ආර්ය සත්‍ය අවබෝධය ඇති වුණා. ඒ උත්තමාවි බණ ඇහුවේ ඒ ගිහි කාලේම මුලින්ම බණ අහන්න ලැබිච්ච අවස්ථාවෙන් බණ ඇහුවේ සවන් යුගයේ යොමාගෙන. හොඳ සිහිනුවණින් ධර්මයටම අවධානය යොමු කරගෙනයි ඈ බණ ඇහුවේ. බණ ඇසීමේදී මේ බණ ඇසීම කියලා කියන්නේ ඒක ශිල්පයක්. ඒක දක්ෂතාවයක්, ඒක කුසලතාවයක්. බණ අහනකොට වෙන වෙන ඒවා හිත ඉන්නේ නැතුව ධර්මයටම අවධානය යොමු කරන්න ඕන. එහෙම ධර්මයට අවධානය යොමු කරන කෙනාට තමයි ධර්මයේ තුලින් යම් ඵලයක් උපදවනවා නම් ඒ ඵලය ලැබෙන්නේ. මොකද පින්වතුනි ධර්මයේ තුලින් උපදවන ඵලය ප්‍රඥාවයි. ධර්මයේ තුලින් උපදවා දෙන ඵලය ප්‍රඥාවයි. ඒ ප්‍රඥාව කෙනෙක් ලබා ගන්නට නම් ධර්මයේ ඇසිය යුත්තේ සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තිය. කෙලෙස් නැසූ රහතුන් විසින් අරහත්වය කරා පමුණුවන නිවන කරා පමුණුවන සැනසීම කරා පමුණුවන ධර්මයේ දේශනා කරද්දී සුසුසා ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්කනෝ. ඒ ධර්මයට යම් කෙනෙක් මනාව සවන් යුග යොමු කරන්නේ වේද සවන් යුග යොමු කරගෙන ආසාවෙන් බණ අහන්නේ වේද ඔහුටය ප්‍රඥාව ලැබෙන්නේ.
ඒ කෙනාටයි ප්‍රඥාව ලැබෙන්නේ. ආසාවෙන් ධර්මය අහනවා නම් සිහිනුවන යොමු කරගෙන ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා නම් ඒ කෙනාට ප්‍රඥාව උපදිනවා. ඉතින් මේ සුභා තරුණිය මුල්ම බණපදේ ඇහුවෙත් එහෙමයි. ඉතින් ඒ නිසා කියනවා මට ආර්ය සත්‍ය අවබෝධය ඇති වුණා. එතන ඉඳලා මට කාමයන් ගැන ඇති වුණේ අරතියක්මයි. අරතිය කියලා කිව්වේ නොයල්ම. කාමය කියන එක ගැන නොයල්මක්ම ඇති වුණා. තරුණ වයසේ හිටපු ඇයට ජීවිතය ගැන ඇති වුණ අවබෝධය නිසා ඇය ජීවිතේ දුක කියන ආර්ය සත්‍ය දැකපු නිසා. චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ එහෙම ගන්න පින්වතුනි. දුක කියන්නේ ආර්ය සත්‍යයක්මයි කියලා දැක්කා. ඉපදීම දුකකි, නාකිවීම දුකකි, ලෙඩවීම දුකකි, මරණය දුකකි, ප්‍රියයන්ගෙන් වෙන්වීමත් අප්‍රියයන් හා එක්වීමත් දුකකි, කැමති දේ නොලැබීම දුකකි, ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් යන මේ සියල්ලම දුකකි. සංක්ෂේපයෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයම දුකකි. ඇය මේ දුක දැක්කනේ. දුක දුටු ශ්‍රාවිකාවක්. දුක දැක්ක කෙනෙක් කාමය කියන එක ගැන ඇල්මක් ඇති කරගන්නේ. ඒ කියන්නේ මේ දුක උරුම කරගත්ත ජීවිතේ අපි දුක උරුම කරගත්තා කියලා අවබෝධ වුණොත් කෙනෙකුට ඒ කෙනා පින්වතුනි කාමය කියන එකට ඇල්මක් ඇති කරගන්නේ. ඊළඟ දේ තමයි මේ දුක උරුම කරගත්ත සාංශාරික ගමනේ ඇතැන් අයට තරුණ වයසේදීම භයානක රෝග වැළඳෙනවා. ඒ රෝග වැළඳුනාට පස්සේ පින්වතුනි අපි අපේ ඇස් දෙකින්ම දැකලා තියෙනවා. එක අවස්ථාවක මට හොඳට මතකයි තරුණ වයසේ හිටපු මට වඩා අවුරුද්දක් දෙකක් වැඩිමහල් ඒ අක්කට අපි දන්න කියන අක්ක කෙනෙක් පිළිකා රෝගයකට ගොදුරු වුණා. බොහෝම ලස්සන රූපයක් තිබ්බ කෙනෙක්. ඒ පිළිකා රෝගයට ගොදුරු වෙලා ඒට ප්‍රතිකාර කරනකොට ඇයට තිබුණ දිග කෙස් කලඹක්. ඒ කෙස් ටික ඔක්කොම යන්න පටන් ගත්තා. අවසානයේ ඇයට ටික දවසක් යනකොට සම්පූර්ණයෙන්ම මේ කෙස් ඉවත් කරන්න සිද්ධ වුණා. මොකද හිසේ කෙස් තැනින් තැන තමයි ඉතුරුනේ. ඉතින් කෙස් ඔක්කොම ඉවත් කළාට පස්සේ මුල් කාලේ ඒ කෙස් ඉවත් කරපු මුල් කාලේ ඇය අපිත් එක්ක කතා බහ කරන්න එනකොට ඇය වස්ත්‍රයකින් හිස වහගෙන එනවා. එහෙම ටික කාලයක් යනකොට ඇයට ඒක හුරු වුණා. ඊට පස්සේ ඇය වස්ත්‍රයකින් හිස වහන්නේම නැතුවම සාමාන්‍ය කටයුතු කරගත්තා. සාමාන්‍යයෙන් ඒ වයසේ ඉන්න තරුණියකට සැරසීම පිණිස යම් ආසාවක් තියනවාද? ඒ ආසාවල් අර අක්කා තුල දකින්න තිබුණේ. ඇයි හේතුව? ඇයට දැන් ප්‍රකට වෙලා ජීවිතයේ තියෙන එක පැතිකඩක් ලෙඩ වෙනවා කියන කාරණේ. තරුණ වයසේදීම දරුණු රෝගයකට ඈ ගොදුරුණා. ඒ ගොදුරුණාට පස්සේ සාමාන්‍යයෙන් ඒ වයසේ තරුණ තරුණියෝ මත් වෙන දේවල් වලින් ඇයව මත් කරන්න බෑ. ඇයට ඒවට හිත යන්නේ. ඒ ජීවිතයට යම් ආපදාවක්, රෝගී තත්ත්වයක්, කරදරයක් පැමිණි නිසා සුභා තරුණිය කාමයන් ගැන අරති ඇති කරගත්තේ ජීවිතය ගැන දැක්මකින්. ජීවිතය ගැන හරි දැක්මක්, හරි අවබෝධයක් ඇයට ඇතිවෙච්ච නිසා. ඇය කියනවා එතන ඉඳලා මට කාමයන් ගැන ඇති වුණේ අරතියක්මයි. පංච උපාදානස්කන්ධ ගැන නන්දි රාගයේ පැවතීම මන් දැක්කේ බයජනක දෙයක් හැටියට. මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධය කෙරෙහි යම්හි තෘෂ්ණාවක් තියනවාද? නන්දි රාගයක්. ඒක දැක්කේ බයජනක දෙයක් විදිහට. ඉතින් මං මහාන වෙන්න කැමති වුණා. මේ ඥාතීන්ට කියන්නේ මං මේ නිකන් ආවට ගියාට පැවිද්දට ආස වෙලා මහාන වුණා නෙවෙයි. මං ජීවිතය ගැන අවබෝධයකින් දැක්මකිනුයි මේ මහාන වුණේ. අන්තිමේදී නෑදෑයින්වත් දැසි දස්සන්වත් කම්කරුවන්වත් ඒ වගේම සරුසාර කුඹුරු වතු පිටිත්
සිත් කළු සිත් පුබුදුවන සැප සම්පත් ඔක්කොම මං අත්හැරියා. දැන් කෙනෙක් පැවිදි වෙන්න යනකොට ඥාති සමූහයාට පේන්නේ මෙයා අපිව දාලා ගියා කියලා. නමුත් පැවිදි වෙන්න යන කෙනා ඇසුරු කරපු ඥාතීන් හිතවතුන් ඔක්කොම හිතින් අත්හැරලා යන්න එපයි. ඇත්තෙම දුෂ්කරම දේ කරන්නේ එයා. තමන් ආදරය කරපු, තමන් හිතවත්ව හිටපු, තමන් ළඟින් හිටපු අය ඔක්කොම අත්හරිනවා. ඒ ඇත් එක්ක තියෙන සමාගමේ අත්හැරලා පැවිදි වෙන්න යනවා. දැන් එකල පැවිද්ද පින්වතුනේ මේකල පැවිද්දටත් වඩා වෙනස්නේ. එකල පැවිද්ද ගත්තොත් එහෙම පැවිදි වෙච්චි ඒ ස්වාමීන් වහන්සේලා ඊළඟට භික්ෂුණීන් වහන්සේලා දහම් චාරිකාවේ හැසිරෙනවා කියලා එකක් තියෙනවා. එතකොට ඔය ජම්බුද්වීපයේ පුරා ගම් නියංගන් සිසාරා වැඩම කරනවානේ. එක තැනක ඉන්නවා කියලා නෑ. ආයේ ඥාතීන් බලන්න එනවා කියලා නෑ. ඥාතියෝ කලින් කලට මේ කාලෙට ඥාතින්ගේ උපන්දිනවලට ඒ අයව සමීප වෙනවා කියලා එකක් නෑ. දුර ඈත වැඩම කරනවා. ඉතින් එතකොට ඥාති සමූහයා කෙරෙහි තියෙන හිත අතහරින්න ඕන පැවිදිවීම පිණිස. පැවිද්දට ආසා කරපු ඇය ඒ ඔක්කොම අත්හැරියා. ඊළඟට මහා ධන සම්පත් ඇතුව හිටපු තමන්ගේ ඒ පවුල් සංස්ථාවේ යම් වතු පිටි සිත් කළු සිත් පුබුදුවන සැප සම්පත් යම් තාක් තියනවාද ඒව ඔක්කොම මේ තරුණ වයසේදී අත්හැරියා. මේ විදිහට මං ගොඩාක් සැප සම්පත් අත්හැරියා. ඊතා පැහැදිලිව නිවන් මඟ පෙන්වා දෙන මේ ශාසනය තුල මං මහණ වුණේ ශ්‍රද්ධාවෙන්මයි. ඒ නිසා මට ආයෙමත් රං රිදී වැඩ කිරීම සුදුසු නෑ. මං පතමින් ඉන්නේ නිවනමයි. මට රන් රිදී ආදියෙන් පළක් නෑ කියනවා. මං නිවන පතන කෙනෙක්, සංසිඳීම පතන කෙනෙක්. රං රිදී බඩු අත්හැරියට පස්සේ එයා ආයෙමත් ඒව අරගත්තොත් ඒක එයාට වන ලොකු අත්වැරැද්දක්. මේ රන් රිදී ආදී ආභරණ ආදිය ගැන තියෙන බන්ධනේ හිතින් අත්හැරියට පස්සේ ආයෙමත් එව්වටම හිත බඳ ගන්නවා නම් ඒක එයාට වෙන ලොකු අත්වැරැද්දක්. ආර්ය සත්‍ය අවබෝධයට රන් රිදී උපකාර වෙන්නේ නැහැ. ඒක සැනසීමට හේතු වෙන්නෙත් නැහැ. අනික ඒ දේ ශ්‍රමණයන්ට ශ්‍රමණ ජීවිතයට ගැලපෙන්නෙත් නැහැ. ඒක ආර්ය ධනයකුත් නෙවෙයි. රන් රිදී ආදී බොහෝ තිබීම කියලා කියන්නේ උතුම් ධනයක් නෙවෙයි. මොකද රන් රිදී කියලා කියන්නේ වෙනසී යන දේවල්. රන් රිදී කෙරෙහි තියෙන බන්ධනේ තියෙද්දීම ඒ බන්ධනේ සහිත කෙනා වෙනසී යනවා කියන එකත් සිද්ධ වෙන එකක්. ඔය දෙකම වෙනසී යන ස්වභාවයෙන් යුක්තයි. ඉතින් බන්ධනයකින් ඇති ඵලය මොකද්ද? දැන් අපි හිතමු අපි යම් රං ආභරණයකට එහෙම නැත්නම් අපි යම් වස්තුවකට හිතින් ඇලෙනවා කියලා. අපිත් පින්වතුනේ අනිත්‍ය වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. අපිත් නාකි වෙනවා, දිරනවා, මරණය කරා යනවා. අපි හිත බැඳගන්න යම් බහඬ තියෙනවා නම් එව්වත් දි รา පත් වෙලා නැසිලා යන ස්වභාවයෙන් යුක්තයි. දෙකම නැසෙනවා. නැසෙන දෙකක් බැඳිලා. එතන මොන සැනසීමක්ද? ආන්ගේ නිසා ඒවට කියනවා අනාර්ය ධන. ඒවා කොච්චර තිබුණත් ඒක ආර්ය නෑ, උතුම් නෑ. ආර්ය ධන කියලා කියන්නේ මොනවද? ශ්‍රද්ධා ධන. ශ්‍රද්ධාව කියන එකෙන් කෙනෙක් ධනවත් වෙලා නම් එය උතුම් ධනයකි. ශ්‍රද්ධාව කියන එකෙන් ධනවත් වෙච්ච කෙනාට ඒ ධනෙ අහිමි වෙන්නේ නැත. සීල ධනං. සීලය යනු ධනයකි. සීල ධනයෙන් ධනවත් වෙච්ච කෙනාට ඒ ධනය අහිමි වෙන්නේ නැත, අහිමි කරන්නටද බැරිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා හිරි ධන. පවට ලැජ්ජාව ඇති කර ගැනීම යනු ධනයකි. ඔත්තප්ප ධන. පවට බය ඇති කර ගැනීමද ධනයකි. ඊළඟට ශ්‍රුත ධන. ශ්‍රුත ධන කියලා කියන්නේ දහම් දැනුම, ධර්මඥානය ඇති කර ගැනීමද ධනයකි. ත්‍යාග ධනං. දම්පැන් පූජා කිරීමෙන් ඇති කර ගන්නා ත්‍යාගයද ධනයකි. පඤ්ඤා ධනං. ප්‍රඥාවද ධනයකි. මේ තමයි සප්ත ආර්ය ධන.
මේ සප්ත ආර්ය ධන මේ උතුම් ධන කෙනෙක් ගාව තියෙනවා නම් නසන්න බෑ. නැසෙන්නේ නෑ. අහිමි කරන්න බෑ. අහිමි වෙන්නේ. මරණයට පත් වෙලා යනකොට අජෙය්‍යෝ අනිගාමිකෝ කියලා කියන්නේ. අජෙය්‍ය කියලා කියන්නේ කාටවත් පැහැර ගන්න බෑ. අහිමි වෙන්නේ. අනුගාමික කියලා කිව්වේ තමන් අනුව යන හෙවණැල්ල වගේ තමන් එක්කම එනවා. ඉතින් ඒම ධනයක් නෙවෙයි කියනවා මේ රන් රිදී ආභරණ ආදිය. එයින් කර දෙන්නේ ලෝභකම ඉපදවීම විතරයි. අපිට ධන සම්පත් තියෙනකොට ඒ ධන සම්පත් වලින් අපිට මොකක්ද උපද්දන්නේ? ලෝභකම උපද්දනවා. මෙව්ව අපේ වස්තුව. අපට මෙච්චර ආභරණ තිබේ. අපට මෙච්චර වතු පිට තිබේ කියලා මෙව්ව ගැන ලෝභකම ඉපදවීම තමයි කියනවා ඕවගෙන් කරලා දෙන්නේ. අහංකාරකම ඉපදවීම විතරයි. අහවලුන්ට වඩා අපට තියෙන්නේය කියලා අහංකාරකම උපදිනවා. ඊට පස්සේ මුලා වෙනවා. කෙලෙස්ම වැඩෙනවා. සැක සංකා වැඩෙනවා. මේ වස්තු සම්භාර තියෙද්දි පින්වතුනේ හිතවත්කම් පවත්වන්න කොච්චර අමාරුද බලන්න. මේ වස්තු සම්භාර ගැන හිත බැඳිලා තියෙනකොට හරියට සැක සංකානේ. හරියට සැක සංකා. දැන් අපි හිතමු මිනිස්සෙකුගේ ගෙදර ඒ ගෙදරක තියෙන යම් හොඳට පළදරපු ගහක්. ගෙදරක තියෙනවා මොනවා හරි හොඳට පළදරපු ගහක්. ඔය ගහ ගැන මිනිස්සෙක් ඔන්න පාරේ යන ගමන් දැකලා ඒ ගෙදර මිනිස්සුන්ට කියනවා "ෂා මේ සැරේ නම් හරි අගේට පළදරලා නේද? හරි ලස්සනයි." එහෙම කියනවා. එහෙම කිව්වට පස්සේ නිකන් ගෙදර මිනිස්සුන්ට ඒ වචනෙට සැක උපදින්නේ නැද්ද? හප්පි අර මිනිස්සයා මෙහෙම කිව්වා. ඇස් වහවත් වෙදුනක් දන්නේ නැහැ. එහෙම සැක උපදින්නේ නැද්ද? හරි කරදරයක්. මේ සම්පත් තියෙනකොට සැක සංකා නොයේක් ඒවා එක තමයි ඔළුව පුරවගෙන ඉන්න සිද්ධ වෙන්නේ. හැම කෙනාවම සැක කරනවා. හැම දෙයක්ම සැක කරනවා. සැක සංකා තමයි හිතේ වැඩෙන්නේ. ගොඩාක් කරදර ඇති වෙනවා. ස්ථිරසාර දෙයක් එතන ඇත්තේ නැහැ. මිනිස්සු ඕවට ඇලෙනවා. ඇලිලා ප්‍රමාද වෙනවා. සිත් කිලිටු කර ගන්නවා. එකිනෙකාට විරුද්ධව නැගී සිටිනවා. බොහෝ කෝලාහල ඇති කර ගන්නවා. බලන්න සහෝදරයෝ සහෝදරයෝ සහෝදරියෝ සහෝදරියෝ සහෝදර සහෝදරියෝ එකට පුංචි කාලේ එකටම නිදාගෙන හිටපු අය එකටම සෙල්ලම් කරපු අය ලොකු මහත් වුණාට පස්සේ මේ ඉඩ කඩන් වල සීමා මායිමට කොච්චර ප්‍රශ්නද? සමහරවල්ලාට තිබුණු සහෝදර බැඳීම් මොකුත් නැහැ. සහෝදරයා සහෝදරයට කොඩි වින කරනවා. නඩු යනවා. නොයේක් ප්‍රශ්න එකිනෙකා විරුද්ධ වෙනවා. එකට හිටපු යාළුවෝ මේ මොකක් හරි වස්තුවක් හින්දා මේන්න අහිමි වෙලා යන නැසිලා යන විනාශයට පත් වෙන මොකක් හරි දෙයක් නිසා අර විශ්වාසය සම්පූර්ණයෙන් බිඳින්නේ නැද්ද? මේ ඔක්කොම ධන සම්පත් නිසා, කාමයේ නිසා. ඔය කාමයන්ට බැහැගෙන ඉන්න උදවිය ළඟ දකින්න තියෙන්නේ නොයේක් වද බන්ධන විතරයි. නොයෙක් කෙලෙස් හැඬීම් වැළපීම් විතරයි. නොයෙක් කරදර විතරයි. කාමයන් තුල බැසගත් කෙනාට වද බන්ධන ආදියත් නොයෙක් කෙලෙස් වැඩිමත් හැඬීම් වැළපීම්. ඕවා තමයි කියන උරුම වෙන්නේ. කරදර ගොඩක්. ඉතින් ඔයාලා මගේ නෑදෑයෙන් වෙලන් ඉඳගෙනත් මගේ හතුරෝ පිරිසක් වගේ මාව කාමයටම යොදවන්න හදන්නේ ඇයි? බලන්නේ උත්තමාවේ අහනදී අර ඥාතීන්ට කියනවා ඕගොල්ලෝ මගේ නෑයෝ. ඕගොල්ලෝ මගේ නෑයෝ වෙලා ඉඳගෙනත් හරියට හතුරෝ ටිකක් වගේ ඇයි කියලා අහනවා මේ උතුම් පැවිද්දෙන් මාව බැහැර කරවලා කාමයට යොදවන්න හදන්නේ. ඇතරම ඥාතීන්ට මේ අවබෝධනේ ඥාතියෝ හිතාගෙන ඉන්නේ ධන සම්පත් පරිහරණය කර කර මේ ගත කරන කාම ජීවිතේ සැපයි කියලානේ. රන් කහවණු වලින් ආශ්‍රවයන් ඡේ වෙන්නේ නැහැ. කාමයන් තමයි සැනසීමට විරුද්ධ සතුරා වදකයෝ. මිතුරෝ නන් නොවේ. ශෝක හුල් හිත්වලට බඳින්නේ මේ කාමයන් තමයි.
නොයෙක් ශෝක හුල් මේ හිත්වලට බඳින්නේ කාමයේ විසින්. කාමයෙන් තමයි බන්ධනේ හදලා දෙන්නේ. කාමෙන් බන්ධනේ හදලා දුන්නට පස්සේ පින්වතුනි බන්ධන වලින් වෙන් වෙද්දි එතන ශෝකේ තියෙන්නේ. අපි ඥාති සමූහයා විදිහට බැඳෙනවා. වෙන් වෙලා යනකොට උහුල ගන්න බැරි දුකයි. අපි නොයෙක් දේවල් වලට ආස කරනවා. වෙන් වෙලා යනකොට කැඩිලා බිඳලා යනකොට දුකයි. කාම බන්ධනේ නිසයි මේ අරගලේ තියෙන්නේ. ඉතින් ඔයාලා මගේ නෑදෑයින් වෙලා ඉඳගෙනත් මගේ හතුරෝ පිරිසක් වගේ මාව මේ කාමයටම යොදවන්න හදන්නේ ඇයි? තේරුම් ගන්න මාව මං හිස මුඩු කරපු දෙපට සිවුරක් පොරවාගෙන ඉන්න මහන වෙච්ච කෙනෙක්. ජීවත් වෙන්නේ ගෙයක් ගානේ පිණ්ඩපාතේ කරගෙන. පොරවන්නේ පාංශු කූල චීවර. ඉතින් මට ගැලපෙන්නේ ඒ වගේ පැවිදි පිරිකර විතරයි. මහා ඉසිවරු දිව්‍ය මානුෂික හැම කාමයක්ම අත්හැරලා දානවා. උන්වහන්සේලා ඉන්නේ නිවන කියන ෂේම භූමියේ. විමුක්තියට පත්තුණු සිත් ඇතිව අචල සැපයට පත් වෙලයි උන්වහන්සේලා වැඩ ඉන්නේ. කාමයන් සමග මගේ කිසිම ගනුදෙනුවක් නැහැ. මට ওই කාමයන් තුල කිසිම ආරක්ෂාවක් පෙනෙන්නේ නැහැ. කාමයෙන් ඒකරාශී කරගත්තාම කාමයන් ගැන අවබෝධයක් නැති මිනිස්සයාට හිතෙනවා මේක තමයි ආරක්ෂාව කියලා. හැබැයි අවබෝධයට පත්වෙච්ච උත්තමාවිය කියනවා මට ওই කාමයන් තුල කිසිම ආරක්ෂාවක් පේන්නේ. කාමයන් කියන්නේ මිතුරන් පිරිසක් නම් නොවේ. කාමයන් කියන්නේ වධකයෝ, ගිනි කඳු වගේ දුක් තියෙන්නේ. මේ කාමයන් තුල ගිනි කඳු වගේ දුක් තියෙන්නේ. ওই ගිනි කඳ කියන එකේ ස්වභාවය පිංගුතුනේ ඇතුලේ ගිනි තියාගෙන උඩින් කඳ විතරක් තියෙනවා. ගිනි කඳ සක්‍රිය වෙන්න ලං වෙනකොට දුම දානවා. දුම දදා තිබිලා එක පාර පුපුරනවා. ඔය වගේ තමයි කාමී. බාහිරින් බලාපුවම ලොකුට හොයන්න බෑ. නොයෙක් ආකාරයෙන් බන්ධන ඇති වෙනවා, ප්‍රියව බැඳී යනවා. බැඳී ගියාට පස්සේ ඔන්න වෙන්වීම සහ ඒ බැඳී ගියපු දේ වෙනස් වීම හට ගන්නකොට දුම දාන්න පටන් ගන්නවා. පස්සේ මහා වේදනාවක් දීලා හදවත පුච්චලා ඒක පුපුරලා යනවා. කාමයන්ගේ ස්වභාවය එයයි. මේ කාමයන් කියන්නේ බියක්මයි. කාමයේ තුලින් උපදවන්නේ බයමයි. එවිඟුතුනි කාමයේ පරිහරණය කරනකොට අපි මේ කාම ලෝකේ ඉන්නයනේ. අපිට වත්තු පිටි දීපල ආදී අජීවී කාමවස්තු තියෙනවා. ඥාති හිත මිත්‍රාදී සජීවී කාමවස්තු තියෙනවා. මේ කාමවස්තු පරිහරණය කරන අපිට හැමතිස්සෙම බයක් නැද්ද? අපේ ඥාතියෝ ගැන අපිට බයක් තියෙනවා. අනේ ඒ අයට නම් මුකුත් වෙන්න එපා. ඒ අයට කරදරයක් වෙන්න එපා. මේ උන්න දැන් කොරෝනා රෝගේ පැතිරෙනවා. එතකොට අපිට හැමතිස්සෙම හිතේ තියෙනවා අනේ අපේ අයට මුකුත් වෙන්න එපා. අපේ අයට නම් මේකෙන් හානියක් වෙන්න එපා. වැළඳුනා කියලා ආරංචි වෙනවා. වැළඳුනා කියලා ආරංචි වුණත් අපි හදවතින් සෙත් පතනවා. අනේ මේ ඒ වැළඳිච්චි මගේ ඥාතීන්ට මගේ හිතවතුන්ට අමාරු වෙන්න එපා. සුවපත් වෙන්න ඕන. මෙහෙම අපි හැමතිස්සෙම මේ කාමයේ නිසා හදවතේ බියක් ඇති කරගෙන ඉන්නවා. කාමයේ කියන්නේ කරදරයක්මයි, සැනසෙල්ලක් නොවේ. කාමයේ කියන්නේ පීඩාවක්මයි, සහනයක් නම් නොවේ. කාමයේ කියන්නේ මහා වදයක්මයි, සුවපත් භාවයක් නම් නොවේ. කාමයේ කියන්නේ අපිරිසිදු දෙයක්මයි, පාරිශුද්ධ දෙයක් නම් නෙවෙයි. පාරිශුද්ධ කියලා කියන්නේ කාමයන්ගෙන් නික්මීම. කාමයේ කියලා කියන්නේ අපිරිසිදු එකක්මයි. නොඑක් කිලිටි සහගත අකුසල්, නොඑක් කිලිටි සහගත ක්‍රියා කාමයේ නිසාම හට ගන්නවා. කාමයේ කියන්නේ විෂම දෙයක්මයි. කාමයේ කියන්නේ මුලා කරන දෙයක්මයි. කාමයේ කියන්නේ ජනයාව රවටන ලොකුම දොරටුවයි. මේ කාමය කියලා කියන්නේ ජනයාව රවට්ටන ලොකුම දොර කියනවා. රැවටිල්ල කියන එකට ඇතුල් වෙන්න තියෙන ලොකුම දොර කාමය. ඉතින් කාමයේ කියන රැවටිල්ලේ ඉඳගෙන වුණත් ඒ කාමයේ කියන එකට හසු වෙලා වුණත් අපිට
මේ කාමය අවබෝධ කරපු මුනිවරුන්ගේ මුනිවරයන්ගේ සත්‍ය වූ වචන අහන්න ලැබෙනවා කියන්නේ පින්වතුනි අපිට වාසනාවක්. මොකද මේ සත්‍යයට අපි හිත පහදවා ගත්තොත් ඒ චිත්ත ප්‍රසාදේ අපිටත් උපකාර කරනවා සත්‍ය දකින්න. සත්‍යයට මේ ජීවිතේ හිත පහදවනවා කියන එක අපිට මේ ජීවිතේම හෝ වෙනත් ජීවිතයක හෝ සත්‍ය දකින්න ඒකාන්ත කොට හේතු වෙනවා. ඒ නිසා මේ සත්‍ය වදාරන මුනිවරුන්ගේ මුනිවරියන්ගේ වචන ගැන හිතම පහදවන්න. මේ කාමයන් කියන්නේ භයානක උවදුරක්. හරියට භයානක සර්පයෙකුගේ ඔළුව පැත්ත වගේ. භයානක සර්පයෙක් ගත්තොත් ඒ සර්පයාගේ භයානක සර්පයාගේ භයානකම පැත්ත මොකද්ද? හිස පැත්ත. කාමය කියලා කියන්නේ ආන් ඒ වගේ උවදුරක් කියනවා. අන්ධ බාල පෘථග්ජන සත්වයන් මේ කාමයන් පිළිගන්නේ හරිම ආසාවෙන්. කාම මඩගොහරුවේ ඇලිලා ඉන්න මේ බොහෝ සත්වයන් අවිද්‍යා සහගතවයි ඉන්නේ. මේ ඉපදෙන මැරෙන ලෝකයේ අවසානයක් ඔවුන්ට කවදාවත් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. කාමයන්ගේ කැලිලා ඉඳලා කාමයන්ගෙන් සතුටු වෙවි ඉඳලා කවදාවත් මේ සාංශාරික ගමනේ අවසානයක් කෙලවරක් නිවනක් ඒ අයට දැක ගන්නට නැහැ. මිනිස්සු ඔය කාමයන් නිසා බැසගෙන ඉන්නේ දුගතියට වැටෙන පාරවල් වල. ඕක තමයි කාමයේ තියෙන භයානකම පැත්ත. කාමයට හිත බැඳී ගියාට පස්සේ ඒ ජීවිතේ කාමයේ පතාගෙන නොසරුත් දේවල් කරනවා. දැන් අපි බලන්න මේ රහත් තෙරණිවරුන්ගේ චරිතාපදාන ගැන ඉගෙන ගන්නකොටම පටාචාරා උත්තමාවියගේ චරිතාපදානය අපි ඉගෙන ගත්තා. මේ ජීවිතේම ඒ පටාචාරා උත්තමාවි මේ ජීවිතේ අවුරුදු 16 තරුණී වෙලා ඉන්නකොට මහා සිටු මන්දිරයක හිටපු කෙනා. ඒ සිටු මන්දිරයේ ඉද්දී සිටු මන්දිරයේ දරපලපු තරුණයා කෙරෙහි හිත බැඳුනා. මේ මොකද්ද? කාම බන්ධනේ. හිත බැඳිලා ඒ හිතේ හටගත්ත බන්ධනේ ඒ කාම වස්තුව තමා සන්තක කරගන්න තියෙන ආසාව අර මහා සිටු සම්පත්තිය අත්හැරියනේ. සිටු සම්පත්තිය අත්හැරලා මේ අනේ මහා දුක්ඛිත ජීවිතයක් උරුම කරගත්තා. අවසානයේ Tamanට දරුවෝ ලැබෙද්දි තමයි තේරුනේ Taman කරගත්තේ මොන වගේ දෙයක්ද කියලා. අනේ අපේ දරු පැටවුන්ට යන කලදසාවක් තියෙන්න එපයි කියලා තමයි ආයේ දෙමෝපියෝ ළඟට එන්න සැරසුනේ. ඉතින් ඒ අවස්ථාවේනේ අර මහා විනාශය සිද්ධ වුනේ. ඔය වගේමයි කාමයේ පතාගෙන ඉන්න අය Tamanට කාමවස්තු හිමි කර ගැනීම උදෙසා හිමි වෙච්ච කාමවස්තු රැක ගැනීම උදෙසා සිතකයි වචනේ කියන තුන ඕන විදිහකට හසුරුවනවා. නොකල යුතු දේත් කරනවා. නොකිය යුතු වචනත් කතා කරනවා. දැන් ඉඩ කඩන් ආදියට නඩු ගියාම කොච්චර බොරු කියනවද තමන්ගේ ඉඩම තමන්ගේ භූමිය තමන් රැකගන්න. ඕන බොරුවක් කියනවා. මේ කියන්නේ මුසාවක්ද කියන එක ගැන අදහසක්වත් නැහැ. උවමනා කරන්නේ තමන් අපේක්ෂා කරන විදිහට නඩුව දිනන එක විතරයි. ඊට පස්සේ කොච්චර තියෙනවද මේ තමන්ගේ හිතින් රැස් කරගන්න අකුසල්. හිත මුල් කරගෙන රැස් කරගන්න අකුසල්. තමන් යම් දෙයකට කාමවස්තුවකට බැඳිලා ගියාට පස්සේ මානසික අකුසල් රාශියක් හට ගන්නවා. ඉතින් මේකේ බලාගෙන ගියාම මහා කිලුට සහගත ජීවිතයක් උපදින එකක් විතරයි අවසානයේ ඉතිරි වෙන්නේ. මිනිස්සු ඒ කාමයන් නිසා බැසගෙන ඉන්නේ දුගතියට වැටෙන පාරවල් වලමයි කියනවා. තම තමන්ට බොහෝ රෝග උපදවා දෙන කාමයන් තුලමයි ඔවුන් බැසගෙන ඉන්නේ. තමන්ට බොහෝ රෝග උපදනවා කියලා කියන්නේ මොකද්ද? කෙලෙස් රෝග. තමන්ට කෙලෙස් රෝග උපදවන කාමයන් තුලම බැහැගෙන ඉන්නවා. මේ කාමයේ විසින් බිහි කරන්නේ හතුරන් වයි. කාම සම්පත් වලට හිත බැඳගෙන ඉන්න අයට සතුරෝම උපදවනවා. මොකද හේතුව අනෙක් අයත් කාමයන්ට ආස නිසා. කෙනෙක් ගාව ගොඩාක් ධන සම්පත් තියෙනවනම් ඒ ධන සම්පත් තියෙන කෙනා ඒ ධන සම්පත් වල හිමිකාරයා බවට පත් වෙනකොට ඒ ධන සම්පතට ලෝභ කරන තව පිරිසක් ඉන්නවා.
ඒ අයෝ හතුරු බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් මේ කාමයේ ගැන තියෙන හිත මෙහෙම එකක් පින්වතුනි. මිනිස්සෙකුට යම් කාම වස්තු තියෙනවා නම් හොඳට ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන පිළිවෙලකට මිනිස්සේ කාම වස්තු වලින් දියුණුවක් කරා යනකොට කාමයට ආසා කරන අනිත් මිනිස්සුන්ට අනිත් බහුතරයක් මිනිස්සුන්ට ඒක දරා ගන්න බෑ. Tamanට එච්චර කාම වස්තු නෑනේ කියන පීඩාවට ඒගොල්ලෝ පත් වෙනවා. ඒ පත් වුණාට පස්සේ එක්කෝ ඒ කාම වස්තු Tamanට හිමි කරගන්න වෑයම් කරනවා. එහෙම නැත්නම් මේ හිතේ තියෙන ලාමක බව කියන්නේ ඒ කාම වස්තු පරිහරණය කරන කෙනාටත් ඒ කාම වස්තු හිමි වෙන්න එපා කියලා. ඒ වගේ විනාශය පිණිස කටයුතු කරනවා. අනවින, කොඩිවින, ඌණියන් මේ ඔක්කොම ඔතනනේ තියෙන්නේ. අනවින කොඩිවින කර කර මහා සංසාරයට මහා අරුබුද හදා ගන්නවා කාම නිසා. මොකද ඒ වාගේ විපාක විදිහට එන ප්‍රශ්න කොයි විදිහට සංසාරේ දිරව ගන්න වෙයිද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මේ කාරණේ අපි හොඳට තේරුම් ගන්න ඕන. මේ කරුණු තේරුම් අරගෙන අපි කාමේ පරිහරණය කළොත් උපද්‍රව කරගන්නේ නැතුව අනතුරු කරගන්නේ නැතුව කාමේ පරිහරණය කරන්නට අපට අවකාශය ලැබේවි. ගිහි ජීවිතයක් ගත කරන පින්වතුන්ලා විදිහට මේ ලාමක කාමයේ ස්වභාවය හොඳට තේරුම් ගන්න. ඒ තේරුම් අරගෙනයි අපි ජීවිතේ හසුරුවා ගත යුත්තේ. එහෙම හසුරුවා ගත්තොත් පින්වතුනි මේ අවුරුදු 80 වගේ ටික කාලේ ජීවිතේට හානියක් කරගන්නේ නැතුව ගුණධර්ම වලින් ජීවිතේ පෝෂණය කරගෙන ලස්සනට ජීවිතේ හදා ගන්න පුළුවන් වෙයි. කාමයේ විසින් බිහි කරන්නේ හතුරු දුක් තැවුල් ඇති කරනවා. සිත කිලුටු කරනවා. ලෝකයා පිනවන එකම අරමුණ බවට පත් කරනවා. කෙලෙසුන්ට බඳවනවා. අවසානයේ මරණයටත් බඳවනවා. මේ කාමයන් විසින් පිස්සු හදවනවා. උමතුවින් දොඩවන්ට සලස්වනවා. සිත් කලඹවල දානවා. සත්‍යයන් කෙලෙසලා දානවා. මාරයා විසින් අටවපු උගුලක් වගේ මේ කාමේ කියලා කියන්නේ සත්‍යයන්ට පිස්සු හදවන උමතුව හදවන දෙයක්. දැන් ඇතැම් වෙලාවට බලන්න තරුණ තරුණියෝ හාද වෙනවා. ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන ඕන්නේ ප්‍රේම සම්බන්ධතාවේ ඉතින් තද බන්ධනයක් බවට පත් වෙලා ඕක ආරංචි වෙනවා ගෙවල් වලට. ආරංචිලා ගෙවල් වලින් විරුද්ධ වෙනවා. විරුද්ධ වුණාට පස්සේ මෙහෙම සිද්ධි අපි අහලා නැද්ද කොච්චරවත් දෙන්නාම වහකාලා මැරෙනවා. එක්ක දෙන්නාම එල්ලිලා මැරෙනවා. කාමයේ වෙනුවෙන් මරණය තෝරගන්නවා. පිස්සු හැදෙනවා. උමතු වෙනවා. කාමේ පතාගෙන අපිට මේ ජීවිතේ හම්බ වෙන්න බැරි නම් අපි ලබන ජීවිතයක හරි හම්බ වෙනවා කියලා දෙන්නාම එකට එල්ලිලා මැරෙනවා. කාම අරගලය. මේ කාමයන් තුල අනන්ත ආදීනව තියෙනවා. බොහෝ දුක් තියෙනවා. බොහෝ විස තියෙනවා. ආස්වාදයේ හැටියට තියෙන්නේ චුට්ටයි. නමුත් ගොඩාක් රාගය ඇති කරනවා. කුසල් දහම් වියලවලා දානවා. මේ කාමයන් නිසා හටගන්න මහා දුක්ගොඩ පේනකොට කාමයන්ගේ පැත්තට නම් ආපහු හැරිලා යන්නේ. ඥාතියෝ ආරාධනා කරනවා කාමයේ පැත්තට ආපහු හැරී එන්න කියලා. ඒ උත්තමාවි කියනවා කාමයන්ගේ ආදීනව දකින්න කෙනෙක් ආයේ කාමයන් පැත්තට නම් හැරිලා යන්නේ. මං හැමදාම නිවනේම ඇලිලායි වාසය කරන්නේ. මං කැමති අරහත්වයටයි. කාමාසාව මං අත්හැරියා. සියලු බන්ධනයන් නැති කරලා මං අප්‍රමාදීව ඉන්නේ. මේ වෙනකොටත් මේ ගාථා පද කියනකොටත් ඒ උත්තමාවිය කාමයන්ගේ ස්වභාවය අවබෝධ කරගෙන කාමයන්ගෙන් නිදහස් වෙලා නිර්වාණ සුඛයේ සැනසෙච්ච උත්තමාවියක්. ධර්මයේ හැසිරී අප්‍රමාදීව යමක් කරගත යුතුයිද? ඒ දේ මේ වෙනකොටත් ඒ උත්තමාවි කරගෙන මහා ඉසිවරුන් සසරින් එතරට වැඩියේ ඒ මාර්ගයේමයි. ඉතින් මාත් ශෝක නැති, කෙලෙස් නැති, බියක් නැති ඍජු මාර්ගයේ වන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම තමයි ගමන් කරන්නේ.
ඕන ওই විදිහට ඒ සුභා නම් වූ අරහත් උත්තමාවිය. ඒ උත්තමාවිය ගැන අනික් රහතන් වහන්සේලා අනික් කිසිවරුන් හැඳින්වුවේ රන්කරුවෙකුගේ දියණිය වන සුභා තෙරණිය කියලා. ආන්ගේ සුභා අරහත් තෙරණින් වහන්සේ තමන්ගේ ඥාති සමූහයාට ওই විදිහට ධර්මයේ දේශනා කළා. අවසානයේ ඥාති සමූහයාටත් සැනසිලි මාවත මෙයයි කියලා දුන්නා. මොකද්ද පින්වතුනි ලෝකයේ තියෙන සැනසිලි මාවත? ඒ සැනසිලි මාවත නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි, වෙන එකක් නෑ. මේ ජීවිතේ අපිට සැනසිල්ල කැමති නම් අපි අප තුළම උපදවා ගත යුතු ඒ සොඳුරු මාවත, සොඳුරු වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ වැඩපිළිවෙල. සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කරන්න තියෙන මේ වැඩපිළිවෙලමයි අපට සැනසෙල්ල උදා කරන්නේ. ඒ නිසා කාමයන් පරිහරණය කරද්දීම, ගිහි ජීවිත ගත කරද්දීම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ශ්‍රාවිකාවෝ බවට පත්වෙච්චි ඔබත් මහන්සි ගන්න ඕන. ටික ටික හරි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උතුම් ගුණ දියුණු කරගන්න. ඒ උතුම් ගුණ දියුණු කරද්දී සීලයේ වශයෙන් තියෙන ගුණ ධර්ම ටික අපිට පහසුවෙන් උපදවාගෙන ආරක්ෂා කරන්න පුළුවන්. ඒ නිසා මහන්සි ගන්න, ටික ටික හරි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ උතුම් වැඩපිළිවෙලේ හික්මෙන්න. මොකද මේටයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ බ්‍රහ්මයාණන් ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයේ කරා පමුණුවන මාවත, ජීවිතයේ පිරිසිදු බව කරා පමුණුවන මාවත ධර්මයාණන්, සද්ධර්ම යානාව, අනුත්තරෝ සංගාම විජයෝ, උතුම්ම යුද ජයග්‍රහණය. උතුම්ම යුද ජයග්‍රහණය කියලා කියන්නේ මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතය තුළ හදා ගැනීම. මේ ජීවිතයක් ඇතුලේ කරන්න තියෙන උතුම්ම යුද්ධය ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම. ඒ උතුම්ම යුද්ධය, ඒ දුෂ්කර යුද්ධය කරොත් එහෙම උතුම් ජයග්‍රහණය ලබන්න පුළුවන්. මොකක්ද උතුම් ජයග්‍රහණය? අමෘත වූ නිවන. ඒ නිවන සාක්ෂාත් කරපු සුභා රහත් තෙරණින් වහන්සේ ළඟට එක අවස්ථාවක සක්‍ර දේවේන්ද්‍රයා දෙව් පිරිස පිරිවරාගෙන පැමිණුණා. ඒ පැමිණිලා සක්‍ර දෙවියෝ මෙන්න මෙහෙම කියනවා. ඉමං පස්සත ධම්මට්ඨං සුභං කම්මාර දීතරං අනේජං උපසම්පජ්ජ රුක්ඛමූලම් හි ජායති. ධර්මයේ සිත පිහිටුවාගෙන ඉන්න මේ සුභා තෙරණිය දිහා, රන්කරුවාගේ දියණිය දිහා බලන්න. ඇය ඉන්නේ තණ්හාවෙන් තොරව, අරහත්ත්වය ලබාගෙනයි ඇය ඉන්නේ. ඇය ගස්සෙවණේ භාවනා කරනවා. සුභා රහත් තෙරණින් වහන්සේ මේ ගාථාවල කියනවා මෙහෙම. මං මහාන වෙලා අදට දවස් 8යි. ශ්‍රද්ධාවන්ත වූ, සද්ධර්මයේ නිසා සුන්දර වූ උප්පලවන්නා භික්ෂුණිය තමයි මාව හික්මෙව්වේ. මායාව බැහැර කරලා මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. එතකොට සුභා තෙරණින් වහන්සේගේ කල්යාණ මිතුරිය බවට පත් උනේ, ධර්ම අවවාද ලබා දීපු කලන මිතුරිය බවට පත් උනේ උප්පලවන්නා රහත් තෙරණින් වහන්සේ. ඉතින් මායාව බැහැර කරලා මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා කියනවා. මේ සුභා භික්ෂුණිය දොස් රහිතයි, ණය රහිතයි, වඩන ලද ශ්‍රද්ධා ආදී ඉඳුරන්ගෙන් යුක්තයි. සියලු බැඳීම් වලින් නිදහස්, නිවන් මඟ සම්පූර්ණ කරගෙන ඉන්නේ. හරීම නිදහස්. දෙව්ලොව අධිපති සක්‍රයා දෙව් පිරිස පිරිවරාගෙන ඉරිදියෙන් ඇවිදින් සුභා නැමැති රන්කරුවාගේ දියණියටයි ඒ වන්දනා කරන්නේ. ඉතින් දෙවිවරුත් වන්දනා කරන ජීවිතය ඒ උත්තමාවියට උපදවා ගන්න පුළුවන්කම ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිසා. ඇත්තෙම පින්වතුනි, භාග්‍යතුන් වහන්සේගේ සද්ධර්මයට කියනවා සවනානුත්තරිය,
අහන දේවල් අතරේ මිනිසෙකුගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන දේ ධර්මයයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට කියනවා සික්ඛානුත්තරිය. ඉගෙන ගන්න දේවල් අතරේ මිනිසෙකුගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන දේ ධර්මයයි. ඒක කොයිතරම් සත්‍යයක්ද? මේ ලෝකේ යන්තාක් සත්වයෝ ඉන්නවද? යාවතා සත්තා වාසා. යම්තාක් සත්වයෝ වාසය කරන තැන් තිබේද? යාවතා භවග්ගං. යම්තාක් භවාග්‍රයෝ තිබෙද්ද? ඒතේ සෙට්ඨා ඒතේ අග්ගා ලෝකස්මින් යදිදං අරහන්තු. ඒ සියල්ලට ඉහළින් ශ්‍රේෂ්ඨව අග්‍රව වැඩ හිඳින්නේ මේ ලෝකේ රහතන් වහන්සේලාය. රහතන් වහන්සේලා රහත් තෙරණීවරු බිහි කළේ සද්ධර්මයෙන්. ඉතින් අපි අද ඉගෙන ගත්තේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්චි අරහත්වේ පසක් කරපු සුභා නම් වූ රහත් උත්තමාවිය ගැන. ඒ රහත් උත්තමාවිය අරහත්වේ හික්ම වූ උප්පලවන්නා රහත් තෙරණියටත් සුභා නම් වූ රහත් තෙරණියටත් නමස්කාර කරමින් අපිත් අපේ හිත් තුළ අධිෂ්ඨානයක් ඇති කරගනිමු. ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයේ කරා පමුණුවන බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මුණ ගැහිච්ච මේ ජීවිතේ අපටත් කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ ගුණදහම් දියුණු කරගන්නටත් සුවසේ සද්ධර්මයේ මාර්ගය දියුණු කරගන්නටත් මේ ගෞතම ශාසනය තුල චතුරාර්ය සත්‍ය අවබෝධයට සුදුසු ආකාරයෙන් අපේ ජීවිත හැඩගස්වා ගන්නටත් ඒ රහතන් වහන්සේලා රහත් තෙරණීවරු නිවී සැනසුන අමෘත නිවනේ සැනසෙන්නටත් අපට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් පළමු කොට අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. පින්වත් හැම දෙනාගේ ඉෂ්ඨකාමි හිතකාමි දෙවිවරුත් පින් අනුමෝදන් වෙත්වා. ලංකා භූමිය සුරකින්නා වූ සුමන සමන් දෙව්රජු ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දෙවිවරු දිව්‍ය සැපෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ රැකවරණ ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලා ප්‍රධාන මේ සුපින්වත් හැම දිනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ජූලි මාසයේ 27 වන දින උපන්දිනය සමරන ප්‍රංශේ පදිංචි ඒ පින්වත් මේ දියණියට හල්ලින ලොකුගේ සෝමා මෑණියන්ගේ ආදරණීය දියණියට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය සැලසේවා. බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ ආශිර්වාදයේ සැලසේවා. පින්පෙත් අනුමෝදන් වෙලා සතුටු වෙන්න සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයේ සැලසී නිරතුරුව ජීවිතයට උතුම් වූ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබෙත්වා. කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ සද්ධර්ම මාර්ගයේ දියුණු කරගන්නට ලැබෙත්වා. ජීවිතේ කරන කියන සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. සියලු යහපත උදා වෙත්වා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් විදිහට මේ සම්බුද්ධ ශාසනයේ පිළිසරණ ලබා ගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දායකත්වයේ දරන සුපින්වත් හැම දෙනාගේ නමිනුත් ඔබ හැම දෙනාගේ නමිනුත් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් කරමු. ඥාති හිත මිත්‍රාදීන්ව නම්ගොත් වශයෙන් කළ උපකාර වශයෙන් සිහියේ නගාගෙන පින් අනුමෝදන් කරන්න. සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ට සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. අද ධර්ම දානය සිදු කරනු ලැබුවේ පින්වත් හල්ලින්න ලොකුගේ සෝමා මෑණියන්
උපුල් කොඩිප්පිලි මහත්මයා සචින්දු සහ රේමී යන ඒ පුතුන් ඇතුළු ඒ පින්වත් හැම දෙනා සමරකෝන් පවුලේ සුජීවත්ව සිටින සියලු දෙනාට මේ සියලු පින්පෙත් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා. තුෂාරී වනිගසේකර සහ ඉරේෂා වනිගසේකර යන දියණිවරුන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ පවුල්වල සෑම සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. ධර්ම දානය සිදු කරන සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන්, රත්නත්‍රයේ ආශිර්වාදයෙන්, සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපතම සැලසේවා. ජීවිතවල කරන කියන රැකී රක්ෂා ආදී සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඒ දූදරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ ජීවිත ගත කරන්නට ඔබ හැම දිනාට වාසනාව ලැබෙත්වා. ධර්ම දානය සිදු කළා වූ සුපින්වත් හැම දිනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ හැම දිනාටත්, සුපින්වත් ඔබටත් මේ ගෞතම ශාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.